තෙරුවන් සරණයි සිළුම දෙනාට විනෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වරණා දහම් කතිකාවතේ තවත් එක් වැඩසටහනක් අපි මෙලෙසින් ආරම්භ කරන්නයි මේ කටයුතු සම්පාදනය කරන්නේ. විනය පිටකයේ තිබෙන විනය කරුණු පිළිබඳව ඔබගේ දැනුම වැඩි දියුණු කිරීම හා අවබෝධය වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව බෞද්ධ නාලිකාව අකණ්ඩ වැඩසටහන් මාලාවක් විදිහටයි විනයෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වරණා දහම් කතිකාවත ඔබ වෙත කාලයක් පුරාවට රැගෙනෙන්නේ. අද දවසේත් මේ පුණ්‍යවන්ත භූමියේ අනුරාධපුර ඓතිහාසික පුණ්‍යවන්ත භූමියේ මහා විහාරීය සම්ප්‍රදාය මෙරට තුල ස්ථාපිත වුණු ඒ පුණ්‍යවන්ත භූමියේ ස්වර්ණමාලී චෛත්‍ය රාජානන්ගේ පහස ලැබූ තිසා වැව් ඉස්මත්තේ ඉඳගෙන අපි අද වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙනවා. විනෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වරණා දහම් කතිකාවත ආරම්භ කරන්න බෞද්ධ නාලිකාව තීරණය කළ මොහොතේ ඒ සඳහා වූ විනය පිටකයේ විවරණය කිරීමට සුදුසු අතිපූජනීය ස්වාමින් වහන්සේ කෙනෙක් සොයා ගැනීමට අපිට අවස්ථාව උදා වුණා. ඒ තමයි මේ මාස ගණනාවක් පුරාවට විනය පිටකයේ ක්‍රමයෙන් නිවැරදිව පිළිවෙලින් විස්තරාත්මකව සරලව ඔබ වෙත ගෙන එන මහව ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේ අදත් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ වැඩසටහන සඳහාවෙන් වැඩම කොට තිබෙනවා. උන්වහන්සේ පිළි අර ගනිමින් මේ වැඩසටහන ආරම්භ කරන්නයි අපි කටයුතු සම්පාදනය කරන්නේ. විනයෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වරණා දහම් කතිකාවත සඳහාවෙන් වැඩමවා වදාළ අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාරවාසී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත විද්‍යාවේදී අවසරයි අතිපූජ්‍ය මහව ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පාද නමස්කාර කරමින් අදත් විනයෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය පිටකය විවරණය කරන විනය සම්වර්ණනා දහම් කතිකාවත මෙලෙසින් ආරම්භ කරන්නයි අපි සූදානම් වන්නේ. තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. විනයෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවතේ අද දවසේ වැඩසටහන සඳහා පින්වත් දායකත්වයේ ලබා දෙන පිරිස පිළිබඳව සිහිපත් කරමින් අපේ පින්වත් ස්වාමින් වහන්සේ සමග විනය පිටකේන කරුණු කාරණා සාකච්ඡා කරන්නටයි අපි සූදානම් වන්නේ. අද දවසේ මේ සඳහා පින්වත් දායකත්වයේ ලබා දී තිබෙනවා නොම්බර 49 උඩහේන මැදපතන බදුල්ල ලිපිනේ පදිංචි ජේ.එම්. කරුණාවති මෑණියන් හා ඇයගේ දියණියන් වන අනෝජා අබේසේකර, සුසීමා අබේසේකර, නිරෝෂා අබේසේකර සහ බෑණනුවන් වන සරත් ජානක, අනුරශාන්ත, නිමල් ඉලසේන, මිනිබිරියන් වන යොහානි විමර්ශනා, ඉමේෂි රත්නායක, ඉන්දුමිනි මෙත්සලා හා මුණුපුරන් වන මිහිඳු ජයසංක, දුලත්න රත්නායක, ඒ වගේම චමාදිත් යන අය විසින් අද දවසේ මේ වැඩසටහන සඳහා පින්වත් දායකත්වයේ ලබා දී තිබෙන එකට හේතුව තමයි 2022/7/9 දිනට මියගොස් වර්ෂර 17ක් සපිරණ දොන් බෙනඩික් අබේසේකර පියාණන්ට පින් ප්‍රාර්ථනා කිරීම සහ තවත් ඥාතීන් පිරිසකට පින් ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම ඥාතීන් පිරිසට සෙත් ප්‍රාර්ථනා කිරීමත් තමයි අද වැඩසටහනට පින්වත් දායකත්වයේ ලබා දීමේදී ඒකට හේතු කාරණා වී තිබෙන්නේ. ඉතින් ඒ පිළිබඳව සිහිපත් කරමින් අද ධර්ම සාකච්ඡාව අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ වැඩසටහන ආරම්භ කරන මොහොතේදී ඔබට සඳහන් කළා මතක ඇති මේ කටයුත්ත සඳහා අපි කොහොමද මේ පිළිබඳ දැනුමක් පරිචයක් තිබෙන ඒ වගේම ධර්මධර විනයධර
මේ කටයුතු සඳහා නිස්සරණ අධ්‍යාශයෙන්ම සම්බන්ධ වෙන්න කැමැති පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්බන්ධ කරගන්නේ කියන කාරණාව. ඉතින් ඒ සඳහාවෙන් අපිට අවස්ථාව ලැබුණා මහා විහාරීය සම්ප්‍රදාය ශ්‍රී ලංකාව තුල විතරක් නෙමේ මුළු මහත් ලෝකයේ තුලම බෞද්ධ ජනතාවගේ හිතසුව පිණිස සහ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් තව තවත් ව්‍යාප්ත කරන්නට මහත් වෙරවැයමක් දරන අනුරාධපුර කටුකැලියාව සද්ධාතිස්සාරාම විහාර වාසී ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පඬිත විද්‍යාවේදී අතිපූජ්‍ය අවසරයි මහව ඥානාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේව මේ කටයුත්ත වෙනුවෙන් සම්බන්ධ කරගන්නට. උන්වහන්සේ විනය පිටකය පිළිබඳ විශාල අවබෝධයක් ඒ වගේම දැනුමක් පරිචයක් ඇති ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් බව අපි මීට කලිනුත් ඔබට මතක් කර තිබෙනවා. ඉතින් උන්වහන්සේ විනය පිටකය අලලා ග්‍රන්ථ සම්පාදනයේ යෙදෙමින් සිටින මොහොතක තමයි අපි මේ වැඩසටහන සඳහා සම්බන්ධ කරගන්නට අවස්ථාව උදා කරගත්තේ. මේ වනටත් උන්වහන්සේ විනය පිටකය විවරණය කරමින් විනයත්ථ දීපනී මාතිකට්ට කතා ව්‍යාඛ්‍යානය ප්‍රථම භාගය ධර්ම දානය පිණිස වගේම ලෝකවාසී බෞද්ධ ජනතාවගේ දැනුම සඳහා ධර්ම දානය පිණිසම මේ ග්‍රන්ථය සම්පාදනය කළ දුනා. මහත් වෙරවැයමකින් යුක්තව උන්වහන්සේ මේ සියලු කටයුතු කරන්නේ ධර්ම දානය සහ ඒ වගේම ධර්ම දැනුම සමාජගත කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුතුව තමයි. ඉතින් උන්වහන්සේ මේ සඳහාවෙන් අපි සාකච්ඡා කරන්නට උන්වහන්සේව සම්බන්ධ කරගන්නට උත්සාහ කරන්නට සහ උන්වහන්සේට ආරාධනා කරන්නටත් ප්‍රධාන හේතු කාරණා වශයෙන්ුත් යෙදුනේ මෙවැනි ග්‍රන්ථ සම්පාදනය කරමින් විනය පිටකයේ මනා ලෙස පරිශීලනය කර තිබෙන වර්තමානයේ සිටින පින්වත් ස්වාමින් වහන්සේ නමක් නිසාවෙන්ම. ඉතින් උන්වහන්සේ පිළිබඳව සහ උන්වහන්සේගේ ග්‍රන්ථ සම්පාදනය පිළිබඳවයි අපි මතක් කිරීමක් සිදු කළේ. ඉතින් අපි අද දවසේත් වැඩසටහනේ සාකච්ඡාව ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ පින්වත් මහව ඥානාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බන්ධ කරගෙන. පින්වත් ස්වාමින් වහන්සේ අපි මීට පෙර වැඩසටහනකදී ඔබ වහන්සේ බොහොම නිරවුල්ව කරුණු කාරණා පැහැදිලි කරන්න යෙදුන දනීය ස්වාමින්ද්‍රයන් වහන්සේගේ දවසොරකම හේතු කොටගෙන බුදුරජාණන් වහන්සේ පනමන ලද දෙවන ශික්ෂාපදයේ සහයි පද විවරණය කියන කාරණාවෙන් අනතුරු ඔබ වහන්සේ සොරකමක් සිදු වෙන්න පුළුවන් ආකාර 25ක් පිළිබඳව සහය සිදු වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් පිළිබඳව ක්‍රමයෙන් විස්තරාත්මකව නිරවුල කරුණු පැහැදිලි කරමින් සිටින අවස්ථාවක තමයි අපි පෙර වැඩසටහන් අවසන් කරන්න යෙදුනේ. පින්වත් ස්වාමීන් වහන්සේ වහන්සේ දැනට අපිට නිරවුල පැහැදිලි කරලා දීලා තිබෙනවා සොරකමක් සිදු වෙන පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් සහ ඒහා සම්බන්ධ වෙලා තිබෙන අනිත් උපකොටස් 10ක් පිළිබඳව. වහන්සේ කෙටියෙන් මතක් කළ පරිදි ප්‍රධාන කාරණා 5ක් තිබෙනවා. එතකොට තව උපකාරණා 5 බැගින් කරුණු 15ක් වහන්සේ පැහැදිලි කිරීමට නියමිතව තිබෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ අපි එහෙමනම් ඊළඟ සොරකමක් සිදු වුණායයි සලකන්න හේතු කාරණා වෙන මීළඟ ප්‍රධාන කරුණු සහ එහි ඇතුළත් උපකොටස් සාකච්ඡා කරමින් වැඩසටහන ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ වහන්සේට নমස්කාර පූර්වක අපි ආරාධනා කරනවා මේ මොහොතේදී අපි එතනින් එහාට සාකච්ඡාව ආරම්භ කරමු. තෙරුවන් සරණයි හැම සියලු දෙනාටම. විනයෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය සංවනනා දහම් කතිකාවතේ අපි පිළිවෙලින් විනය පිටකය කරුණු කාරණා සාකච්ඡා කරගෙන යන අතර වාරයේ පළවෙනි විනය පොත පරාජික පාළි පොතේ දෙවෙනි සිල්පදය දෙවෙනි පරාජිකා සිල්පදය තමයි අපි සාකච්ඡා කරමින් ආවේ. ඒ අනුව මේ දෙවෙනි පරාජිකා සිල්පදයේ අපි පද විස්තර කරද්දී මේ තේය සංඛාතං ආදීය සොර සිතකින් පැහැර ගැනීම කියන කාරණේ විස්තර කරනකොට අර්ථ කථාචාර්යයන් වහන්සේ මෙතෙන්ට ඇවිල්ලා මේ සොරකමක් කියලා කියන කාරණය සොරකම කියන එක කරුණු 25කට බෙදනවා. ආකාර 25කට බෙදනවා. ඒකට අපි කියනවා පස්විසි අවහාරය කියලා. අවහාර 25ක්. අවහාරයක් කියලා කියන්නේ පැහැර ගැනීමක්. ඒතර පැහැර ගැනීම ආකාර 25කට බෙදනවා. 25කට බෙදලා මේ මොනයම් හෝ ආකාරයට සොරකමක් සිද්ධ වෙනවා නම් ඒක සොරකමක් කියන කාරණේ තමයි පැහැදිලි කරන්නේ. ඒතර අපි මේ 25 කරුණු ප්‍රධාන කරුණු 5ක් යටතේ ගොනු කරලා තියෙනවා. මේ ප්‍රධාන කරුණු 5 යටතේ අපි කරුණු කාරණා කිහිපයක් සාකච්ඡා කරා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ සාහත්තික පංචකය කියන කරුණු 5. එතකොට කරුණු 5ක් දක්වනවා
සොරකමක් සිදු වෙන්න පුළුවන් ආකාර පහක් සාහත්තික පංචකය කියලා. සාහත්තික පංචකය කියලා කියන කරුණු පහ ඇතුළේ තියෙනවා සාහත්තික, ආනත්තික, නිස්සග්ගිය, අත්සාධක, දුරනික්කේප කියලා කරුණු පහක් තියෙනවා. සාහත්තික, ආනත්තික, නිස්සග්ගිය, අත්සාධක, දුරනික්කේප කියලා. එතකොට අපි මුලදිත් මතක් කරා යම් කෙනෙක් ඉතින් පොතක් අරගෙන මේ ටික ලියාගත්තත් හොඳයි. මේ දැනුම තමන්ට එකතු කරගන්න සමහර වෙලාවට මතකේ තියාගන්න අපහසු වෙයි. එහෙම කෙනෙකුට නම් ලියා ගන්න පුළුවන් සාහත්තික පංචකය. සාහත්තික පංචකයේ තියෙන කරුණු පහ සාහත්තික, ආනත්තික, නිස්සග්ගිය, අත්සාධක, දුරනික්කේප කියලා. ඒතර මේක අතරේ පළවෙනි කාරණේ තමයි මේ සාහත්තික කියලා කියන්නේ. සාහත්තික කියන ක්‍රමයට සොරකමක් සිදු වෙන්නේ කොහොමද? ඒ කියන්නේ සාහත්තික කියලා කියන්නේ සියතින් ගැනීම කියන එකයි. අපිට පුළුවනි සොරකමක් සිදු වෙන්න අපි තමන්ගේ අතින්ම යම්කිසි අන්සතු වස්තුවක් සොරකම් කරනවා. තමන්ගේ අතින්ම අන්සතු වස්තුවක් සොරකම් කරනවා නම් මෙතන තියෙන දැන් මේ පොත අපි තමන් සතු දෙයක් නෙවෙයි. ඒතර මම ගිහිල්ලා මේ දේ අපි අරගන්නවා. සොරකම් කරනවා. ඒතකොට මේක එක සොරකමක් කියලා සලකනවා. ඒතර මේ සොරකම සිදු වෙන්න පුළුවන් ආකාර අනුව කරුණු පහක් මේ ගොනු කරන්නේ. එහෙනම් පළවෙනි එක තමයි සියතින් සොරකම් කරනවා කියලා කියන කාරණය. එතකොට එහෙමනම් යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් සියතින් අන්සතු වස්තුවක් Taman සතු නොවන වෙනත් හිමිකාරයෙක් සහිත වස්තුවක් සොරසිතකින් යුතුව සොරෙන් ගැනීම කියන මේ අපිරිසිදු අකුසල චේතනාව මුදුන් පමුණවා ගන්න. ඒ අකුසල චේතනාව සිතේ දරාගෙන ඒ අපිරිසිදු තත්වයේ සිට අන්සතු වස්තුවක් අපි සියතින් අරගන්නවා නම් Tamanම අරගන්නවා නම් අන්න ඒක අපිට කියනවා සාහත්තික කියන අවහාරය කියලා. ඒතර මෙතනදී මේ Tamanම අරගන්නවා කියන කාරණේදී භික්ෂුන් වහන්සේ කෙනෙක් උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් ඒ උපසම්පදා භික්ෂුන් වහන්සේ පරාජික ආපත්‍යයටපත් වෙන්න ඉස්සරලා තමන් සියතින් යම්කිසි වස්තුවක් අරගන්නවා නම් මේ වස්තුව අරගන්න ඉස්සෙල්ලා ඒ වස්තුව තමන් ස්පර්ශ කරනවා නම් මේ වස්තුව තමන් සියතින් අතට අරගන්න ඉස්සරලා ඒ වස්තුව අපි ස්පර්ශ කරනවා නම් ඒ ස්පර්ශ කිරීම මාත්‍රයෙන් දුකුලා කියන ඊතා කුඩා ඇවතක් වෙනවා. දුකුලා ඇවතක් වෙන භික්ෂුන් වහන්සේ ඒ සියතින් මේ දේ අරගන්න ඉස්සෙල්ලා මේක සොලවනවා නම් තියෙන තැනින් අපි අර සඳහන් කරා යම් පෘෂ්ඨයක් මත තියෙනකොට ඒ තියෙන පෘෂ්ඨය සියල්ලෙන් සියල්ල වෙනස් වෙන්නේ නැතුව ඒක තුළ යම් සෙලවීමක් සිදු කරනවා නම් මේ සෙලවීම සිදු කරද්දී තුලසි කියන ටිකක් ලොකු ආපත්‍යක් වෙනවා. හැබැයි තාම පරාජික වෙන්නේ නැහැ. හැබැයි සියතින් මේක තියෙන තැනින් සම්පූර්ණයෙන්ම පහ කරනවා නම් සම්පූර්ණ තියෙන තැනින් තල්ලු කරලා වෙන තැනකට පහ කරනවා නම් එහෙම නැත්නම් මේ තියෙන තැනින් කෙස් ගහක් හරි ඉහළට ඔසවනවා නම් මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම තියෙන තැනින් වෙනස් කිරීමක් කරනවා නම් තිබු තැනින් පහ කරනවා නම් අන්න ඒකට කියනවා සාහත්තික අවහාරය සිද්ධ වුණා කියලා කියනවා. සාහත්තික අවහාරය කියන්නේ සියතින් සොරකම් කිරීම කියන අවහාරය සිද්ධ වෙනවා. දැන් මේ කාරණේ ඊට පස්සේ අපි සලකලා බලන්න ඕනේ ගිහි පුද්ගලයෙකුටත් මේ සොරකම් කිරීම මේ විදිහටම අදාළයි. මනම් ගිහි කෙනෙක් වුණත් තමන්ගේ පංචශීලයේ තියෙන අදින්නාදානා වේරමණී කියන සිල්පදය කැඩෙන ඒ සිල්පදයේ බිඳීමට ලක් වෙන විදිහට සොරකමක් සිදු කරන්න පුළුවන් තමන්ගේ සියතින් සොරකම් කරද්දී. ඒතර ඉතින් ගිහි අයට මේ දුකුලා ඇවත් තුලසි ඇවත් කියලා මේවා බෙදීමක් සිදු කරන්නේ නැහෙනේ. එක සිල්පදයයි තියෙන්නේ. එහෙමනම් ගිහි කෙනෙකුට තමන් සියතින් තියෙන කිසියම් තැනක තියෙන භාණ්ඩයක් ඒ තිබූ තැනින් ඉවත් වෙන ආකාරයෙන් ඒක අරගන්නවා නම් ඒ අරගැනීම තුළින් මේ සාහත්තික කියන අවහාරය සිද්ධ වෙනවා. ඒතර මේ විදිහට තමයි සාහත්තික අවහාරය සිද්ධ වෙන්නේ සාහත්තික පංචකයේ. ඊට පස්සේ දෙවෙනි ක්‍රමය තමයි මේ සාහත්තික පංචකයේ දෙවෙනි එක තමයි ආනත්තික කියන පැහැර ගැනීම. ආනත්තික කියන අවහාරය. ආනත්තික කියන අවහාරය සිද්ධ වෙන්නේ කොහොමද? ආනත්තික අවහාරයේදී මම මගේ අතින් සොරකම් කරනව නෙවෙයි. මම ඒක තවත් කෙනෙක් ලවා කරන සොරකම් කරවීමක්. තවත් කෙනෙකුට අපි අනකිරීමක් කරනවා මේක සොරකම් කරන්න කියලා. තවත් කෙනෙකුට අන කරනවා අපි මේ භාණ්ඩය අහවල් තැන තියෙන අහසවලාගේ භාණ්ඩය සොරකම් කරන්න කියලා අනකිරීමක් කරනවා. අන්නේ අනකිරීම ලැබිලා ඒ අනකිරීමට අනුව යම් කෙනෙක් සොරකමක් කරනවා නම් ඒකට කියනවා ආනත්තික අවහාරය කියලා කියනවා. හරි.
ඒකට කියනවා ආනත්තික අවහාරය කියලා. එතකොට අනකිරීමක් මගින් සොරකම් කිරීම. දැන් සමහර වෙලාවට අපට සොරකම පිළිබඳව අදහස එන්නේ අපි තමන්ම කරපු හොරකමක් විතරයිද හොරකමක් කියලා හිතෙනවා. තමන්ම කරන සොරකමක් විතරයිද සොරකමක් කියලා හිතනවා. නෑ එහෙම වෙන්නේ නෑ. අපි තවත් කෙනෙකුට අනකිරීමක් කරනවා නම් අසවල් දේ සොරකම් කරන්න කියලා. ඒ අපේ අන ලැබිච්ච කෙනා ගිහිල්ලා යම්කිසි අපි කියපු දේ භාණ්ඩය සොරකම් කිරීමක් කරනවා නම් ඒ සොරකම් කරපු පුද්ගලයාට විතරක් නෙවෙයි අන කරමු අපිටත් ඒ සොරකම් කිරීමේ ආපත්‍ය සිද්ධ වෙනවා. ඒතර අපේත් සොරකම් කිරීම කියන අදින්නාදාන සිල්පදේ කැඩෙනවා අපි අන කරපු නිසා. ඒ නිසා ආනත්තික අවහාරයෙන් කියනවා මේ විදිහට යම් කෙනෙක්ට අපි අනකිරීමක් කරනවා නම් අසවල් දේ සොරකම් කරන්න කියලා ඒ අනකිරීම අන ලබාපු කෙනා ඒ අනුව ගිහිල්ලා වෙර වෙලා භාණ්ඩය සොරකම් කිරීමක් කරනවා නම් ඒ සොරකම් කිරීමේදී ඒ පුද්ගලයා අර සොරකම කරපු කෙනා ඒ මොහොතේදී සිල්පදේ කඩා ගන්නවා විතරක් නෙවෙයි ඒ සොරකම් කරන මොහොතේදී සොරකමට අන කරපු කෙනත් සොරකම් කිරීමේ සිල්පදේ කඩා ගන්නවා. මේ නිසා අදින්නාදාන සිල්පදේ කැඩෙනවා ආනත්තික අවහාරයෙන්. දෙවෙනි අවහාරයේ සාහත්තික පංචකයේ තියෙන. තුන්වෙනි අවහාරය තුන්වෙනි සොරකම් කිරීමේ ක්‍රමය තමයි මේ සාහත්තික පංචකයේ තියෙන නිස්සග්ගිය කියන ක්‍රමය. නිස්සග්ගිය කියලා කියන්නේ විසිකිරීමක් කරනවා කියන එකයි. දැන් යම්කිසි තැනකින් යමක් ගෙනියනකොට ඒ දේ සොරකමක් බවට ඒ දේ ගෙන යාම එක්ක තහනම් නම් එහෙම නැත්නම් ඒ ගෙන යාමේදී බදු අය කිරීමක් ආදියක් සිද්ධ වෙනවා නම් ඒ අදාළ තැනින් අපි නිකම්ම මේක ගෙනියන එක වරදක් නම් මෙතන විසි කරනවා. විසි කරලා අපි එහා පැත්තට ගෙනියනවා. අන්න එහෙමත් සොරකමක් අපිට සිද්ධ වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් යම්කිසි භාණ්ඩයක් යම් තැනකින් යම් දොරටුවකින් එක්කෝ මොකක් හෝ ద్వාරයකින් අපි අරගෙන යනකොට බදු අය කිරීමක් සිද්ධ කරනවා. දැන් ඉස්සර තිබුණා යම් යම් මුරපොළවල් තිබෙනවා. එතකොට මේ මුරපොළවල් වලින් යම් භාණ්ඩයක් අරගෙන යනකොට රජ්ජුරුවන්ට බද්දක් ගෙවන්න ඕනේ. එතකොට මේ බද්ද ගෙවන එක වළක්වන්න මේ දොරටුවෙන් භාණ්ඩය ගෙනියන්නේ නැතුව දොරටුවෙන් මෙහා පැත්තේ ඉඳලා කාටවත් පේන්නේ නැති වෙන්න අනෙක් පැත්තට භාණ්ඩය විසි කරනවා. එතකොට වර්තමානයේ නම් මේ වාගේ දේවල් ගුවන් තොටුපළ ආදී තැන්වලදී සිද්ධ කරන්න අමාරුයි. නමුත් යම් තැනක එහෙම කරන්න පුළුවන් නම් යම් දොරටුවකින් යමක් ගෙනිච්චොත් ඒක වරදක් බවට පත් වෙනවා නම් එහෙම නැත්නම් බදු අය කිරීමක් සිද්ධ කරන්න වෙනවා නම් ඒ දේ ඒ දොරටුවෙන් ගෙනියන එක වළක්වන්න එක තැනක ඉඳලා තව තැනකට විසි කරනවා. අන්න එහෙම විසි කරොත් ඒ විසි කිරීමෙන් සිදුවන සොරකමට කියනවා නිස්සග්ගිය අවහාරය කියලා. එතකොට යම්කිසි කෙනෙක් භාණ්ඩයක් තවත් කෙනෙක්ගේ භාණ්ඩයක් එක්කෝ සොරසිතින් අන්සතු භාණ්ඩයක් තියෙන තැනකින් විසි කරනවා. දැන් ඒ භාණ්ඩේ අයිතිකාරයා දකි කියලා හිතලා Taman අරගෙන ගියොත් අයිතිකාරයාට මේක පේන නිසා වැටෙන් එහා පැත්තට මේ අයිතිකාරයාගේ භාණ්ඩය අරගෙන විසි කරනවා. දැන් අපි හිතමු එක වත්තක තියෙනවා පොල් ගෙඩියක්. ඒ වත්තේ තියෙන පොල් ගෙඩිය අහුලගෙන ගේට්ටුවෙන් ගියොත් ගෙදර කෙනා දකිනවා. ඒ නිසා මේ වත්තට ගිහිල්ලා ඉවරලා ඒ පොල් ගෙඩිය අරගෙන තමන්ගේ වත්තට විසි කරනවා. විසි කරලා එතකොට කවුරුත් දැක්කේ නැහැ. ඊට පස්සේ තමන් සාමාන්‍ය පරිදි ඇවිල්ලා ඉවරලා ඒ පොල් ගෙඩිය අරගන්නවා. ඒතර මෙන්න මේ වාගේ සොරකමක් සිද්ධ වෙනවා නම් කොහොමද අපි මේ සොරකම විනිශ්චය කරගන්නේ කියන එකයි මෙතනින් කතා කරන්නේ. ඉතින් යම්කිසි අවස්ථාවකදී ඒ අදාළ භාණ්ඩය අපි ඒ භාණ්ඩය විසිකරන්න තමන්ගේ අතින් මිදිලා එහා පැත්තට යනවද? ඒ තමන්ගේ අතින් මිදිලා එහා පැත්තට යන්න තමන්ගේ අතින් මිදෙනවත් සමග ඒ පුද්ගලයාට සොරකම කියන කාරණේ සිද්ධ වෙනවා කියන එකයි මෙතනදී මේ නිස්සග්ගිය කියන අවහාරයේදී සඳහන් කරන්නේ. සමහර වෙලාවට තවත් විදිහකට මේක සිද්ධ වෙන්න පුළුවන්. අපි දැන් අන්සතු භාණ්ඩයක් අරගෙන හිතනවා මම මේ භාණ්ඩය කවුරු හරි දැක්කොත් මම මේක බලන්න ගත්තා වාගේ පෙන්නනවා. පෙන්නලා එහෙම දැක්කේ නැත්තම් මේ භාණ්ඩේ මම අරගන්නවා කියලා හිතලා වෙන කවුරුත් දකින්නේ නැති නිසා වෙන අයිතිකාරයෙක් දැකපු නැති නිසා ඉදිරියේ අයිතිකාරයෙක් ඉන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ අයිතිකාරයා දකින්න ඉස්සෙල්ලා මම මේ භාණ්ඩේ විසි කරනවා එහා පැත්තට කියලා තමන් අතේ තියෙන භාණ්ඩේ විසි කරනවා එහා පැත්තට. ආන් මේ විදිහට කරනකොට ඒ භාණ්ඩේ අපි බලාපොරොත්තු වෙන තැනකට යනවා නම් අපි දැන් මේ වැටේ මේ පැත්තේ ඉඳලා එහා පැත්තට මේක විසි කරන්න බලාපොරොත්තු වෙනවා නම් උතරේ වැටෙන් එහා පැත්තට විසි වෙනවා නම් ආන් මේ විදිහට විසි කිරීමෙන් මේ පුද්ගලයාට සොරකම කියන එක සිද්ධ වෙනවා.
ඉතින් භික්ෂුන් වහන්සේ නමක් නම් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් නම් මේ පරාජිකාවට සුදුසු වෙන වටිනාකමක භාණ්ඩයක් මේ විදිහට විසි කරනවා නම් පරාජිකාවක් වෙන්න පුළුවන් තරම් වටිනා භාණ්ඩයක් මේ විදිහට විසි කරනවා නම් අන්නේ විසි කිරීමත් සමග ඒ භික්ෂුන් වහන්සේ සොරකම කියන වරද සිදු කරලා පරාජිකා කියන ඇවතටපත් වෙනවා. ඒතර මේකට තමයි කියන්නේ නිස්සග්ගිය අවහාරය කියලා. විසි කිරීමෙන් ඇවතටපත් වෙන අවහාරය. ඊළඟ කාරණේ තමයි අත්ත සාධක අවහාරය. මේ සාහත්තික පංචකයේ අපි කතා කරා සාහත්තික ආනත්තික නිස්සග්ගිය කියන කරුණු තුන අපි කතා කරා. හතරවෙනි කාරණේ තමයි අත්ත සාධක අවහාරය. අත්ත සාධක අවහාරය කියලා කියන්නේ යම්කිසි කෙනෙක් මේකත් අනකිරීමක්ම තමයි. අනකිරීමකින් සිද්ධ වෙන සොරකමක්මයි. නමුත් ආනත්තික ව්‍යවහාරයට වඩා ආනත්තික අවහාරයට වඩා වෙනස්. ආනත්තික අවහාරයේදී තියෙන්නේ අපි අනකරනවා මේ මොහොතේ සොරකම් කරන්න කියලා. ඒතර මේ මොහොතේ සොරකමක් කරන්න කියලා අපි යම් කෙනෙකුට කියනවා අසවලාගේ අසවල් භාණ්ඩේ අසවල් තැන තියෙනවා ගිහිල්ලා සොරකම් කරන්න කියලා කියනවා. එහෙම කීවහම ඒ පුද්ගලයා ඒ සොරකම කරන වෙලාවේදී අපි අනකරන කෙනා සොරකමට අහු වෙනවා. අනකරන කෙනත් සොරකමට අහු වෙනවා. හැබැයි අත්සාධක අවහාරය කියලා කියන්නේ එහෙම නෙමෙයි. සොරකම සිදු කරන්න කලින් අනකරපු භික්ෂුන් වහන්සේට සොරකම කියන ඇවත සිද්ධ වෙනවා. ඒක හරි අපූර්ව අවහාරයක්. දැන් අනකරනවා යම් කෙනෙකුට නොබට පුළුවන් වෙලාවක හැකි වෙලාවක සොරකම කරන්න කියනවා. එහෙම නැත්නම් හෙට මේ වෙලාවට සොරකම කරන්න කියලා කියනවා. ඒ විදිහට යම් කිසි අනාගතයේ සොරකම සඳහා යෙදවීමක් සිද්ධ වෙනවා. අනාගතයේ කිසියම් වේලාවක මේ සොරකම සිදු කරන්න කියලා යෙදවීමක් කරනවා. මෙන්න මේ විදිහට අනාගතයේ කිසියම් වේලාවක මේ සොරකම සිදු කරන්න කියලා යෙදීමක් කරනවා නම් ඒ අනකරපු භික්ෂුන් වහන්සේ එහෙම නැත්නම් අනකරපු පුද්ගලයා අද මේ අනකරපු අවස්ථාවේදී සොරකමට අහු වෙන අවහාරයක් තියෙනවා. ඒකට තමයි කියන්නේ අත්සාධක අවහාරය කියලා. ඒතර කොහොම එකක්ද ඒ? දැන් අන ලබාපු කෙනා අපි යම් කෙනෙකුට අන කරා හෙට මේ වෙලාවට මේ සොරකම කරන්න. එහෙම නැත්නම් නුඹට හැකි වේලාවක මේ සොරකම සිදු කරන්න කියලා කීවා. මෙහෙම අන කරාට පස්සේ අන ලබාපු කෙනා අනිවාර්යයෙන්ම මේ සොරකම සිදු කරනවාම නම් ඒකාන්තයෙන්ම මේ සොරකම සිදු කරනවාම නම් ඒකාන්තයෙන්ම සිද්ධ වෙන සොරකම ඒක අපි කියනවා නිත්‍ය වශයෙන් සිදුවෙන දෙයක්. නිත්‍ය වශයෙන් සිදුවන දෙයක් නිසා අපිට විනය බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විනය විග්‍රහයේදී අපිට සඳහන් කරනවා අනිවාර්යයෙන්ම සිද්ධ වෙන සොරකමක් නිසා අන කරන මොහොතේදී අන කරන කෙනා ආපත්‍යයටපත් වෙනවා. සොරකමට අහු වෙනවා. ඒතර අද මේ මොහොතේ අපි අන කරේ අපි කියනවා සොරකම සිද්ධ කරන්න කැමති වෙලාවක කියලා. හෙට තමයි සොරකම සිදු කරන්නේ. අනිවාර්යයෙන්ම මේ සොරකම සිදු වෙනවා නම් සොරකම සිදු වෙනකොට සොරකම සිදු කරන මොහොතේදී තමයි සොරකම සිදු කරන පුද්ගලයාට ඒක සොරකම බවටපත් වෙන්නේ. හැබැයි අනකරපු කෙනාට මේ මොහොතේ අනකරේ අනකරපු මොහොතේදී මේක සොරකම බවටපත් වෙනවා. මේකට කියනවා අත්ත සාධක අවහාරය කියලා. ඒතර මේක හරි සියුම් දෙයක්. ඒ නිසා අපි බොහොම සියුම්ව මේක තේරුම් ගන්න ඕනේ. අපිට කොයි වෙලාවේද සොරකම සිදුුනේ, කොයි වෙලාවද ඇවත සිදුුනේ කියන එක අපි විනිශ්චය කරගනිද්දී සමහර වෙලාවට අපි අද අන කරලා වෙර වෙලා සොරකම සිදු කරන්න කියලා අද අන කරලා හෙට තමයි සොරකම සිදු වෙන්නේ. හෙටට ඉස්සෙල්ලා අද අපි අන කරපු කෙනා මරණයටපත් වෙනවා. අන කරපු කෙනා අද අන කරලා ඊට පස්සේ මරණයටපත් වෙනවා. හැබැයි සොරකමට අන ලබාපු කෙනා අනිවාර්යයෙන්ම සොරකම සිදු කරනවා. සිදු කරනවා නම් අර මරණයටපත් වෙන කෙනා මරණයටපත් වෙන්නේ Taman සොරකම කියන වරද සිදු කරගෙන. ඒ නිසා Taman අදින්නාදාන සිල්පදය බිඳගෙන අපිරිසිදු වෙලා දුසිල්වත් පුද්ගලෙක් විදිහට තමයි මරණයටපත් වෙන්නේ. ඒ නිසා මේ අත්සාධක අවහාරයේ තියෙන විශේෂත්වය ඒකයි. අනකරන මොහොතේදී තමයි වරදට අහු වෙන්නේ. කරන මොහොතේදී නෙවෙයි. මේක හැබැයි මතක තියාගන්න ඕනේ. අනිවාර්යෙන් මේ සොරකම සිදු වෙනවා නම් තමයි මේ කතන්දරය අදාළ වෙන්නේ. හැබැයි එහෙම නැතුව අපි තුම අද අපි අන කරනවා. අන කරලා දැන් සොරකම සිදු වෙන්න තියෙන්නේ හෙට අනිද්දා ඒ වගේ දවසක. අපි සොරකම සිදු වෙන්න ඉස්සෙල්ලා අපි නැවත වාරයක් ගිහිල්ලා වෙරලා ඒක එපා කියලා වළක්වනවා. එමනම් අනිවාර්යයෙන්ම මේ සොරකම සිදු වුණේ නැහැ. සොරකම සිදුවීම අනිවාර්යෙන් සිද්ධ වුණේ නැහැ. ආන් ඒ නිසා ඒ වෙලාවට මේ කියන සොරකම අපට වැළකෙනවා.
අන් ඒ නිසා එතකොට අර අත්සාධක අවහාරයට අහු වෙන්නේ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම සොරකම සිද්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම සොරකම සිදු වෙන වෙලාවේදී අත්සාධක අවහාරය සිද්ධ වෙනවා. එතකොට ඒ අනුව මේ අත්සාධක අවහාරයේදී තියෙන්නේ අනකරන මොහොතට පසු වෙලාවක තමයි සොරකම සිදු වෙන්නේ. ඒතර අන කරන්නෙත් කැමැති වෙලාවක පුළුවන් වෙලාවක සොරකම් කරන්න කියලා. එතකොට ඒ මොහොතේදී නෙවෙයි පසු වෙලාවක සොරකම සිදු වෙනවා. නමුත් ආනත්තික ව්‍යවහාරය කියන එකේදී අපි කියන්නේ මේ මොහොතේ අනකරන මොහොතේ තමයි අනකරන්නේ සොරකම සිදු කරගන්න කියලා. නිසා මේ දෙකේ තියෙන වෙනස ආනත්තික ව්‍යවහාරයයි අත්සාධක ව්‍යවහාරයයි කියන දෙකේ වෙනස මොකක්ද කියලා බැලුවොත් මේ දෙකම එක්තරා විදිහට අනකිරීමක්. හැබැයි මේ දෙකේ වෙනසක් තියෙනවා. ඒ වෙනස මොකක්ද කියන එක විමත විනෝදනී විනය ටීකාචාර්යයන් වහන්සේ අපිට පැහැදිලි කරනවා. මේ ආනත්තික ව්‍යවහාරයත් අත්සාධක ව්‍යවහාරයත් කියන දෙකේ මොකක්ද විශේෂය මොකක්ද වෙනස කියලා. ආනත්තික ප්‍රයෝගයේ තමයි අනකරන මොහොතේදී සොරකම් කරන්න යොදවනවා. ඒ කියන්නේ මේ මොහොතේදී අපි අනකරනවා ගිහිල්ලා අන්න අසවල් පුද්ගලයාගේ අසවල් භාණ්ඩේ සොරකම් කරන්න කියලා. හැබැයි අත්සාධක ව්‍යවහාරයේදී එහෙම නෙවෙයි පසු වේලාවක සොරකම් කරන්න තමයි යෙදවීම තියෙන්නේ. මෙන්න මේ කියන වෙනස තමයි මේ දෙකේ තියෙන්නේ. ඒ හැරෙන්න මේ දෙකේදීම සිද්ධ වෙන්නේ එකම විදිහට අනකිරීම නිසා සිදුවෙන සොරකම් කියලායි සඳහන් කරන්නේ. ඒතර මෙන්න මේක තමයි අත්සාධක කියන අවහාරය. ඒතර සාහත්තික පංචකේ අපි දැන් කරුණු 4ක් සාකච්ඡා කරා. සියතින් සොරකම් කිරීම කියන එක. ඒ වගේම වෙනත් කෙනෙකුට අනකරලා සොරකම් කරන්න කියනවා. එතකොට මේ මොහොතේදී සොරකම් සිදු කරන්න කරන අනකිරීමක්. තුන්වෙනි එක තමයි භාණ්ඩයේ තියෙන තැනකින් තව තැනකට විසිකිරීමෙන් සිදු කරන සොරකමක්. එහෙමත් නැත්නම් අපි පසු වේලාවක සොරකම් කරන්න කියලා අනකිරීමක් කරනවා. කැමැති වේලාවක පුළුවන් වේලාවක පහසු වේලාවක සොරකම කරන්න කියලා අනකිරීමක් කරනවා. එහෙම කරන සිදු කරන ඒ විදිහට සිදු කරන සොරකම. එතකොට මේ කියන කරුණු 4 අපි සාහත්තික පංචකයේදී සාකච්ඡා කරේ. අවසාන කාරණය මෙතන තියෙනවා දුරනික්කේප කියන අවහාරයක්. සාහත්තික පංචකයේ අවසාන කාරණේ තමයි පස්වෙනි කාරණේ තමයි දුරනික්කේප කියලා කියන්නේ. දුරනික්කේප කියන වචනේ අපි මීට කලිනුත් පැහැදිලි කරා අවස්ථා කීපයකදී. දුරනික්කේපය කියන එකකින් කියන්නේ අදහස අතහරිනවා කියන එක. රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ උපසම්පදා සීලය කියන පොතේ දුරනික්කේපය කියන වචනේ පැහැදිලි කරනවා. දුරනික්ෂේපේ නම් යම් වස්තුවක් පිළිබඳව ඇති ආශාව නැමැති බර බහා තැබීමයි කියලා. ඒ කියන්නේ මේ වස්තුව මගේය මේ මම අත්පත් කරගත යුතුයි කියන බරක් තියෙනවා අපිට. ආශාවක් තියෙනවා. මෙන්න මේ ආශාව අපි අයින් කරනවා නම් මේක අපි ඉවත් කරනවා නම් මෙන්න මේකට කියනවා දුරනික්ෂේපය කියලා. එතකොට මේකෙන් सिद्ध කරන්නේ ඇත්තටම මේ තමන්ගේ වස්තුව තමන්ට අත්පත් කර ගැනීම සඳහා තියෙන වෑයම, ඒ සඳහා තියෙන අදහස අපි අත්හැරලා දානවා. අත්හැරලා දාලා අපි ඒක කමන්නේ අපිට මේ භාණ්ඩේ නොලැබුණා වේ කියලා අපි මේ භාණ්ඩේ පිළිබඳ අදහස අතහැරලා ඉවත් වෙනවා එකකින්. අන්න ඒකට කියනවා දුරනික්ෂේපය කියලා. ඒතර මේක सिद्ध වෙන්න පුළුවන් අවස්ථා ගණනාවක් තියෙනවා. ඒතර දුරනික්ෂේපය කියන කාරණය සිදු වෙන්න පුළුවන් අවස්ථා ගණනාවක් තියෙනවා. එතකොට මේ හැම අවස්ථාවකදීම දුරනික්ෂේපයෙන් සිද්ධ වෙන අවහාරය තමයි මෙතන මේ සාහත්තික ප්‍රයෝගයේදී අපිට අවහාරයක් විදිහට අරගෙන තියෙන්නේ. දැන් අපි කිව්වා මුලින්ම අර නඩුකීම් ආදියකින් භාණ්ඩයක් අත්පත් කරගන්නවා නම්. මේ නඩුකීම් ආදියකින් භාණ්ඩයක් අත්පත් කරගන්න මොහොතකදීත් දුරනික්ෂේපය කියන අවහාරය සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අදාළ භාණ්ඩයේ අයිතිකාරයා වස්තුවේ හිමියා ඒ භාණ්ඩයේ පිළිබඳව තියෙන ඒ වස්තුව පිළිබඳව තියෙන අදහස අතහැරලා දැම්මොත් යම් මොහොතකදී එතකොට අපි නඩුවක් කියලා නඩුව තාම ඉවර වුණේ නැතත් අයිතිකාරයා ඒ පිළිබඳව අදහස අතහැරලා නම් නඩුව දාපු පුද්ගලයාට සොරකම සිද්ධ වෙනවා. ඒතර මේක තමයි දුරනික්ෂේපය කියන්නේ. එහෙමත් නැත්නම් තවත් වෙලාවකට පරිස්සමට භාණ්ඩයක් තියලා තියෙනවා නම් මගේ මේ භාණ්ඩය පරිස්සමට තියාගන්න කියලා දීලා ආපහු නොදෙන අවස්ථාවකදී භාණ්ඩයේ අයිතිකාරයා ඒ භාණ්ඩේ මට ලැබෙන්නේ නැති වෙයි කියලා භාණ්ඩය පිළිබඳව අදහස අතහරිනවා නම් මෙන්න මේකට කියනවා දුරනික්ෂේපයක් කියලා. ඒ වෙලාවේදී දුරනික්ෂේප අවහාරය සිද්ධ වෙනවා. ඒතර භාණ්ඩය පිළිබඳව අයිතිකරු අදහස අතහැරීමෙන් අර පරිස්සමට තියාගත්ත ඒ භාණ්ඩය ආපසු දෙන්නේ නැහැ කියලා අදහස ඇති කරගත්තු කෙනාට සොරකම සම්පූර්ණ වෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට මේ දුරනික්ෂේප අවහාරය සිද්ධ වෙන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි අපි ණයක් අරගන්නවා. ණය මුදලක් ගන්නවා. ණය මුදලක් අරගෙන ණය මුදල ආපසු ගෙවන්න නැතුව පැහැර හැරෙනවා. හරි. දැන් සමහර වෙලාවට වර්තමානයේ අපිට මේ සොරකම කියලා කීවහම ණය මුදලක් අරගෙන ආපසු නොගෙවා සිටීම සොරකමක්ද කියලා කෙනෙකුට එච්චරම හිතනවා අඩුයි සමහර වෙලාවට.
හැබැයි ඊටාම ලස්සනට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවන් සියල්ල එකට සමෝදාහනය කරලා තියෙනවා. අර්ථකථාචාර්යයන් වහන්සේලා මේ බුද්ධ වචනය අනුව බුද්ධ ආධ්‍යාසය අනුව මේවා ගොනු කරලා තියෙනවා. ඒ නිසා යම් කෙනෙක් ණය මුදලක් අරගෙන ගෙවීම පැහැර හැරියොත් එතන දුරනික්ෂේප අවහාරයක් තියෙන්න පුළුවන්. කොහොමද? මම ණය මුදලක් අරගන්නම් මම ණය මුදල අරගෙන ගෙවන එක පැහැර හැරිනවා. දැන් ගෙවන එක පැහැර හැරිලා හිටියට අදාළ ණය දුන්නු පුද්ගලයා මේ ණය නැවතත් ආපසු අත්පත් කරගන්න ආපසු ලබා ගැනීම සඳහා වෑයම් කරන තාක් මට සොරකමක් වෙන්නේ නැහැ. මම පැහැර හැරලා හිටියට මට සොරකමක් වෙන්නේ නැහැ. හැබැයි යම් මොහොතකදී මේ වස්තු හිමියා ණය දුන්නු පුද්ගලයා අදහස අත්තරන මේ කෙනාගෙන් මට මේ මුදල ආපහු අරගන්න වෙන්නේ නැහැ. මේ ණය මුදල මට ආපහු ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක පස්සේ ගියාට වැඩක් නැහැ කියලා අතහරිනවා නම් ආන්ගේ අතහරින මොහොතේදී අර ණය අරගෙන නොගොව ඉන්න කෙනාට දුරනික්ෂේප අවහාරය සිද්ධ වෙනවා. ඒතර ඒකත් දුරනික්ෂේප අවහාරය සිද්ධ වෙන්න පුළුවන් තරක්. ඒ නිසා අපි සමහර වෙලාවට ණයක් අරගෙන ගෙවන්න නැතුව ඉන්නවා කියන එක සොරකමක්ද කියලා කෙනෙක් හිතන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒකත් ගෙවන්න නැතුව පැහැර හැරලා හිටියොත් අදාළ ණය දුන්නු කෙනා ලබා ගන්න බැහැ කියන අදහසට ආවොත් මේක මට ලැබෙන්නේ නැහැ කියන අදහස එතනදී සොරකම සම්පූර්ණ වෙනවා. ඒ වගේම තමයි තවත් විදිහකට මේ දුරනික්ෂේප අවහාරය සිද්ධ වෙන්න පුළුවන් දෙයක් තමයි අනුන්ගේ වස්තුවකට අපි යම්කිසි අලාභයක් සිද්ධ කරනවා. අනුන්ගේ වස්තුවකට යම්කිසි අලාභයක් සිද්ධ කරනවා. ඒ අනුන්ගේ වස්තුවකට අපි යම් අලාභයක් සිද්ධ කරාම ඒ අලාභයේ ඒ පුද්ගලයාට අපි ගෙවිය යුතු තත්ත්වයක් ඇති වෙනවා. දැන් හිතන්න වෙන කෙනෙක්ගේ යම්කිසි වස්තුවක් තියෙනවා. ඒ දේ අපි විනාශ කරනවා. අපි තුමු අනෙක් කෙනෙක්ගේ යම් දෙයකට අපි ගිනි තියනවා. දැන් පහුගිය දවස්වල ගෙවල් ගිනි තිබ්බනේ. මිනිස්සු සමහර ලාවට කෝපයටපත් වෙලා සමහර අනෙක් අයගේ ගෙවල් වලට ගිනි තිබ්බනේ. ඒතර මේ විදිහට අන්සතු වස්තුවකට අපි අලාභයක් සිද්ධ කරනවා. ඒතර මේක සමහර වෙලාවට අපි සොරකමක් කියලා හිතන්නේ නැහැ. හැබැයි අන්සතු වස්තුවකට අපි අලාභයක් සිද්ධ කරා නම් ඒ අලාභය අපි ඒ අයට ගෙවිය යුතු තත්ත්වයටපත් වෙනවා. ඒ අලාභය අපි එයාට හරියට නම් ගෙවන්න ඕනේ. ඒතර අපි එයාගේ අපි හිතමු යම් කිසි කෙනෙක්ගේ පොතක් තියෙනවා. ඒ පොත අපි ගිනි තියනවා. ඒතර ඒ පොත ගිනි ගත්ත කෙනාට පොත නොමැති වීම නිසා යම් අලාභයක් සිද්ධ වුණාද ඒ අලාභය අපි එයාට ගෙවන්න ඕනේ. ගෙවිය යුතු තත්ත්වයක් ඇති වෙනවා. මේ ගෙවිය යුතු තත්ත්වය අපි ගෙවන්න නැතුව පැහැර හරිනවා. ගෙවන්න නැතුව පැහැර හැරියොත් එහෙම අන්නේ පැහැර හරලා ඉන්නකොට අර අයිතිකාරයා එහෙම නැත්නම් මේ වස්තු හිමියට අදහසක් පහළ වෙනවා නම් මගේ වස්තුව මට ආයෙ ලැබෙන්නේ නැති වෙයි කියලා. ආන්ගේ ලැබෙන්නේ නැති වෙයි කියලා හිතන වෙලාවේදී දුරනික්ෂේප අවහාරය සිද්ධ වෙනවා. අර අලාභය සිදු කරපු කෙනාට සොරකමක් සිද්ධ වෙනවා. මේ නිසා බොහොම පරිස්සම් වෙන්න ඕනේ. දැන් අපි වෙන කෙනෙක්ගේ වස්තුවකට ගිනි තියනවා නම් ඒතර වෙන කෙනෙක්ගේ වස්තුවකට ගිනි තියලා හෝ යම් කිසි විදිහට අලාභයක් සිද්ධ කරනවා නම් ඒ වෙලාවට අපි බොහොම ප්‍රවේශමටපත් වෙන්න ඕනේ. මොකද ඒ පුද්ගලයාට අදහස ඇති වෙන්න පුළුවන් මගේ දේ නැති වුණානේ. මට මේක ලැබෙන්නේ නැහැනේ කියලා. ලැබෙන්නේ නැහැ නැති වුණා කියන අදහස ඇති වෙලා ඒ දුරනික්ෂේපයේ සිද්ධ වෙච්ච මොහොතේදී අපි මේ අලාභය සිද්ධ කරපු කෙනා සොරකමකට අහු වෙනවා. සොරකමක් සිද්ධ වෙනවා එයාට. සොරකම කියන වරද එයාට සිද්ධ වෙනවා. මේ නිසා මේක දුරනික්ෂේපයේ අවහාරය සිද්ධ වෙන්න පුළුවන් තවත් එක ආකාරයක්. ඉතින් මේ විදිහට නොඑක් විදිහට මේ දුරනික්ෂේප අවහාරය කියන එක සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි බොහෝම ප්‍රවේශම් වෙන්න ඕනේ. වස්තු හිමියා අදාළ භාණ්ඩය පිළිබඳව අදහස අතහරිනවද? ඒ භාණ්ඩය පිළිබඳ අදහස අතහරිද්දී අපි භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් පරාජිකා ඇවතකටපත් වෙන්න පුළුවන්. ඒ නිසා යම් විදිහකට උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් තවත් කෙනෙක්ගේ වස්තුවක් අලාභයක් සිද්ධ කරන්න මඟ පෙන්වීමක් හරි කරනවා නම් එතකොට ඒ වාගේ තැනකදී අපි ඊ타මත්ම ප්‍රවේශම් වෙන්න ඕනේ. තමන්ගේ සීලය අපිරිසිදු වෙන්න පුළුවන් ඊටාම ඉක්මනට. ඒ විතරක් නෙවෙයි නඩුහබ ආදියකදී යම් කෙනෙකුට අලාභයක් සිදු වෙන දඩ ගැසීම් ආදියකට භික්ෂුන් වහන්සේ කෙනෙක් නියෝග කරනවා නම් අපි හිතමු තමන්ට සිද්ධ වෙච්ච හෝ එහෙම නැත්නම් සමාජයට සිදු වෙන වරදක් නිසා තවත් වරදක් කරන ඒ පුද්ගලයෙකුට දඩයක් ගහන්න කියලා අපි මඟ පෙන්වීමක් කරනවා නම් නඩුවක් දාන්න කියලා කාට හරි කියනවා නම් දාලා මෙයාට දඩයක් නියම කරන්න කියලා කියනවා නම් එහෙම නැත්නම් පොලිසියට එහෙම නැත්නම් උසාවියට අපි සාක්ෂියක් දීලා කියනවා නම් මේ පුද්ගලයාට දඩයක් ගහන්න කියලා. අන්න ඒ මොහොත මෙන්න මේ දුරනික්ෂේපයේ අවහාරයට අනුව අපට භික්ෂුන් වහන්සේ කෙනෙකුට තමන්ගේ සීලය අපිරිසිදු වෙන්න හේතුවක් බවට පත් වෙනවා. ඒ අදාළ දඩේ නියම කරපු මොහොතේදී ඒ පුද්ගලයාට අදහසක් නැහැ මේ දඩය ගෙවන්න ඕනේ කෙනාට තමන්ට මේ දඩේ ආපහු ලැබෙයි කියන අදහසක් නැහැනේ. තමන් ආණ්ඩුවට දඩේ ගෙවනවා. ආණ්ඩුවට දඩයක් ගෙවද්දී
තමන් ගෙවන දඩේ තමන්ට කවුරුවත් දෙයි කියන අදහසක් නැහැනේ. ඒ නිසා යම්කිසි පුද්ගලයෙක්ගේ මඟ පෙන්වීමක් නිසා නම් තමන්ට දඩයක් ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ අදාළ මඟ පෙන්වීම කරපු කෙනාට මේ බුද්ධ ප්‍රඥප්තියට අනුව බුද්ධ නීතියට අනුව යම් විදිහකට සොරකමක් සිද්ධ වෙනවා. ඒක තමයි භික්ෂුන් වහන්සේලාට සිල්පදයක් තියෙන නිසා භික්ෂුණී විභංගයේ සඳහන් කරන සිල්පදයක් උස්සේවාද සිල්පදයක් කියලා. භික්ෂුන් වහන්සේලාට ඇත්තටම වෙනත් කෙනෙකුට විරුද්ධව නඩු පැවරීම ආදියක් කරන්න බෑ. අපි තමන්ට සිදුවෙන අලාභයක් වළක්ව ගන්න අපිට යම් පිළිසරණක් ඉල්ලන්න පුළුවන්. හැබැයි ඒකට තියෙන වරදක් කරන කෙනෙක් දැකලා අසවල් පුද්ගලයා මේ වරද සිදු කරන ඒ නිසා එයාට මේ වරදට දඬුවමක් දෙන්න කියලා අපිට උසාවියට ගිහිල්ලා නඩු දාන්න බෑ. එහෙම නඩු දැම්මොත් අපිට මෙන්න මේ කියන දුරනික්ෂේප අවහාරයෙන් ඒ දඩ ගන්න ප්‍රමාණය අවහාරයක් බවට පත් වෙනවා, සොරකමක් බවට පත් වෙනවා කියලා අපිට මේ විනය උගන්වනවා. මේ නිසා මේකට තමයි කියන්නේ දුරනික්ෂේප අවහාරය කියලා. ඒ අනුව භාණ්ඩයේ අයිතිකාරයා වස්තුව හිමියා මගේ මේ වස්තුව මට නොලැබේය කියන අදහසටපත් වෙනවා නම් යම් මොහොතකදී ඒ මොහොතේදී අදාළ අලාභය සිද්ධ කරපු කෙනා වරදටපත් වෙනවා, සොරකමකට අහු වෙනවා. මේකට කියනවා දුරනික්ෂේප අවහාරය කියලා. උදේට මෙන්න මේ විදිහට සාහත්තික පංචකේ එහෙනම් සාහත්තික පංචකයේ කරුණු පහක් තියෙනවා. සියතින් සොරකම් කිරීම කියන සාහත්තිකය, ඒ වගේම අන කරලා ඒ මොහොතේදී භාණ්ඩ සොරකම් කරන්න කියලා අන කිරීමෙන් සිද්ධ වෙන ආනත්තික ප්‍රයෝගය, තියෙන තැනකින් භාණ්ඩයක් තවත් තැනකට විසි කිරීම කියන නිස්සග්ගී අවහාරය, එහෙම නැත්නම් අනාගතයේ යම් වෙලාවක පහසු වෙලාවක හැකි වෙලාවක සොරකම් කරන්න කියලා නියෝග කරන අත්සාධක අවහාරය, එහෙමත් නැත්නම් මේ දැන් අපි සඳහන් කරපු භාණ්ඩ හිමියා, වස්තු හිමියා අදහස අතහැරීම කියන දුරනික්ෂේපයෙන් සොරකම සිදුවීමේ දුරනික්ෂේප අවහාරය කියන අවහාර පහක් සාහත්තික පංචකයේ සඳහන් කරනවා. පින්න ස්වාමින් වහන්සේ මේ ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම අතරවාරේ ගැටලුවක් निराකරණය කරගන්නයි මම මේ අවස්ථාවක් කරගන්නේ. මම හිතන්නේ ප්‍රායෝගිකව ඇතිවෙන ගැටලු මේ විනය පිටකයේ විවරණය කරගෙනකොට මේ පවතින ලෝකයේ තුල අපි මුහුණ දෙන ගැටලු සහ ඒවා निराකරණය කරගන්නත් ඉඩ ලැබෙන විදිහට අපි අවස්ථාවක් හදාගන්න උත්සාහ කරනවා. මේ විනය සම්වර්ණ දහම් කතිකාවත් අතරවාරේ වහන්සේ කියනවා ස්වාමින් වහන්සේ මේ යම් දෙයක් සොරකම් කිරීමෙන් යම් දෙයකට හානියක් අලාභයක් සිදු කිරීම නිසා ඒ අලාභයේ ගෙවීමක් කළොත් එතෙන්දී ඒ සොරකමක් විදිහට වැටෙන්නේ නැහැ. හැබැයි අලාභයක් සිදු නැති එතන සොරකමක් කියලා. අපි ඉන්න සමහර මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් අපි හිතමු මම අලාභයක් කරන අදහසක් නැහැ පින්වත් ස්වාමින් වහන්සේ. දැන් ඔන්න අපි හිතමු තන පිට කොහේ හරි තනක ගවයෙක් බැඳලා තියෙනවා. එහෙම නැත්නම් සතෙක් බැඳලා දාලා තියෙනවා. මට හිතෙනවා මේ සතා මෙහෙම දිගු වෙලාවක් ඉන්නකොට දිගු කාලයක් ඉන්නකොට මේ සතාට හානියක් අවඩක් වෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් යම් වස්තුවක් තියෙනවා තැනක. එතකොට මම හිතනවා මේ වස්තුව මෙතන තිනකොට මේ වස්තුවට මොකක් හරි පාඩුවක් වෙන්න පුළුවන් කියලා. මම සොරකමක් කරන අදහසක් නැහැ පින්වත් ස්වාමීන් වහන්සේ. නමුත් මේක තියෙන තැනින් එක්කෝ අපි හිතමු අර ගවය ලිහලා දානවා. අර වස්තුව වෙන තැනකින් අයින් කරලා දානවා. එතකොට අර වස්තුවට මොකක් හරි ස්වභාවික සිදුවීමක් හරි මොනවා හරි දෙයක් වෙලා ඒ වස්තුව විනාශයටපත් වෙලා ඒ කෙනාට අලාභයක් සිදු වෙනවා. අර ගවයා මම ලිහලා දාපු හේතුව නිසා ගවසුරුන්ට හරි කාට හරි අහු වෙලා ඒ ගවයා නැති වෙලා ඒ පුද්ගලයාට අලාභයක් සිදු වෙනවා. හැබැයි මම මේ වැඩේ කරනකොට පින්වත් ස්වාමීන් වහන්සේ උදාහරණයක් මම නම් එතකොට මගේ වැරද්දක් කිරීමේ චේතනාව මම තුල නැහැ. නමුත් අර පාර්ශවයට අලාභයක් හානියක් වෙලා තියෙනවා. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ එතනත් යම් සොරකමක් කළා හෝ එතන ඒ වගේ වරදක් සිදුනා කියලා සලකනවා. ඒ ගැන පැහැදිලි කිරීමක් දැනගන්න කැමතියි ඔබ වහන්සේගෙන්. ඔව් ඇත්තටම ඒ වාගේ තැනකදීත් අපිට මේ දුරනික්ෂේපය කියන අවහාරයට සිද්ධ වෙන්න ඉඩක් තියෙන තැනක් තියෙනවා. දැන් අපි හිතමු මේ ගවයාගේ සිදුවීම කියලා කියන්නකෝ. මේ ගවයා අපි ලෙහලා දාන්නේ සොරසිතකින් නෙමෙයි. ඒ ගවයා අපි ලිහලා දාන්නේ ගවයා කෙරෙහි අනුකම්පාවෙන්, කරුණාවෙන් මොනවා හරි එහෙම දෙයකින්. ඒතර මේ විදිහට අපි ඒ ගවයාව ලිහා දැම්මහම ඒ ගවයා එතනදී අර අයිතිකාරයාට අහිමි වෙනවා නම් යම් විදිහකට අයිතිකාරයාට අලාභයක් සිද්ධ වෙනවා නම් ආන්ගේ අලාභය අපි අයිතිකාරයාට ගෙවිය යුතු තත්ත්වයක් ඇති වෙනවා. මේකට විනය සඳහන් කරනවා භණ්ඩ දෙయ్య කියලා. එතකොට භණ්ඩ දෙయ్య කියලා භික්ෂුන් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට යම්කිසි අවතකුත් සිද්ධ වෙනවා. එතකොට එතනදී එහෙම නැත්තම් සාමාන්‍ය පුද්ගලයෙකුටත් මේක ගෙවිය යුතු තත්ත්වයක් ඇති වෙනවා. අනෙක් කෙනාට මේක ගෙවන්න ඕනේ. එයාට අලාභයක් සිද්ධ වුණා තමන් කරපු මේ කටයුත්ත නිසා. අපි හොඳ චේතනාවෙන් තමයි මේක කරන්නේ. හොඳ චේතනාවෙන් මේක කරා නම් එතකොට එයාට අලාභයක් සිද්ධ වෙනවා. සිද්ධ වෙච්ච නිසා අපි එයාට ඒ අලාභය ගෙවිය යුතු වෙනවා.
ඒතර ඒ පුද්ගලයා අපෙන් මේ අලාභය බලාපොරොත්තු වෙනවා නම් තමයි කතන්දරේ තියෙන්නේ. ඒ පුද්ගලයා අපෙන් මේ අලාභය බලාපොරොත්තු වෙනවා නම් ආන්ගේ මොහොතකදී අපි යාට ඒ අලාභය ගෙවන්න ඕනේ. එයා අපෙන් අලාභය බලාපොරොත්තු වෙන වෙලාවකදී අපි අපේ මේ අලාභය ගෙවන්නේ නැහැ කියන නිෂ්ඨාවකට එනවා නම් මම අන්න ඒ මොහොතේදී අපි හිතමු ඒ පුද්ගලයා අපෙන් බලාපොරොත්තු වෙන යාවිල් අපිට කියනවා ඔබ මේ ගවයා ලෙහා දාපු නිසා මට ගවයා නැති වුණා. මේ නිසා මට මේ ගවයාගේ පාඩුව දෙන්න කියලා ඉල්ලනවා. ආන්ගේ ඉල්ලීමක් කරනකොට ඒ පුද්ගලයා ඒක බලාපොරොත්තු වෙනවා. ආන්නේ බලාපොරොත්තු වෙන නිසා අපි ඒ පුද්ගලයාට මේක ගෙවිය යුතු වෙනවා. ඒ ඉල්ලන වෙලාවේදී ඊට පස්සේ අපි කියනවා නම් මම මේ ගවයාව ලිහා දැම්මේ සොරකම් කිරීමේ චේතනාවකින් නෙමෙයි. ඔබට පාඩුවක් කරන චේතනාවකින් නෙවෙයි. මම මේ සතා දුක් විඳින නිසා ලෙහලා දැම්මා කියලා ඒ කීවට වැඩක් නැහැ. ඒ පුද්ගලයා අපෙන් අලාභය බලාපොරොත්තු වෙනවා. අලාභය බලාපොරොත්තු වෙන නිසා අපි එයාට ඒ අලාභය ගෙවන්න ඕනේ. අන් මේ මොහොතේදී අපි එයා අලාභයක් ඉල්ලන මොහොතේදී අපි හිතනවා මම මෙයාට අලාභය ගෙවන්නේ නැහැ. ඇයි මම වරද්දක් කරන අදහසකින් නෙවෙයි මේක කරේ කියලා හිතනවා. හිතලා මං අදහසක් අතාරිනවා මෙයාට අලාභය ගෙවන්නේ නැහැ කියලා. ආන් අලාභය ගෙවන්නේ නැහැ කියලා අපි හිතුවාම අර පුද්ගලයා තවදුරටත් බලාපොරොත්තු වෙනවා නම් අලාභය ඒත් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි අලාභය ගෙවන්නේ නැහැ කියලා හිතලා අලාභය බලාපොරොත්තු වෙන පුද්ගලයාත් යම් වෙලාවකදී දුරනික්ෂේපය කරනවා නම් එයා බලාපොරොත්තු වෙමින් හිටියා මං කොහොම හරි මෙයාගෙන් අලාභය ගන්නවා කියලා. හැබැයි එයාටත් හිතනවා දැන් මේ අලාභය මෙයාමට ගෙවන එකක් නැහැ කියලා. ආන් ඒ හිතිච්ච වෙලාවේදී අපිට ඒක සොරකමක් බවට පත් වෙනවා. නිසා එතනදී ඒ වාගේ තැනකදී සොරකමක් වෙනවද කියන කාරණය තීරණය වෙන්නේ අදාළ පාර්ශවයේ අලාභය බලාපොරොත්තු වෙනවද නැද්ද කියන කාරණයත් එක්ක. අදාළ පාර්ශවයේ අලාභය බලාපොරොත්තු වෙන්නේ නැත්නම් එතකොට අපිට ඒක අවහාරයක් බවට පත් වෙන්නේ නැහැ. සොරකමක් බවට පත් වෙන්නේ නැහැ. එයා අලාභය බලාපොරොත්තු වෙන්නේ අපි පිරිසිදු චේතනාවකින් මේක ලෙහලා දැම්මේ මේ ගවයව. හැබැයි අපිට තියෙනවා එයා යම්කිසි වෙලාවක අලාභය ඉල්ලුවොත් එහෙම අලාභයක් ගෙවිය යුතුයි කියන තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වයේ තියෙනවා. හැබැයි අපිට තාම සොරකමක් සිද්ධ වෙලා නැහැ. අලාභයක් ඉල්ලුවොත් තමයි අපිට සොරකමක් සිදු වෙන්න ඉඩ තියෙන්නේ. නමුත් හැබැයි අපි මේ ගවය ලෙහා දාන්නේ සොරසිතෙන් නම්. මේ ගවය ලෙහා දාන්නේ අපිරිසිදු සිතකින් මේ පුද්ගලයාට මේක අලාභය සිදු කරන්න ඕන කියන අදහසකින්. අන් එතකොට අපි මේ මොහොතේ ඉඳලා මේ පුද්ගලයාට ඒක අනිවාර්යයෙන්ම ගෙවිය යුතු තත්යකටපත් වෙනවා. එතකොට අර පුද්ගලයා ඇවිල්ලා අපිට මේක ඉල්ලන්න අවශ්‍ය නැහැ. ඒ අයිතිකාරය අපිට ඇවිල්ලා වස්තු හිමියා අපිට ඇවිල්ලා මේක ඉල්ලන්න අවශ්‍ය නැහැ. වස්තු හිමියාට මේක මගේ වස්තුව නැති වුණානේ කියන අදහස මට මේක ලැබෙන්නේ නැහැනේ කියන අදහස ඇති වෙනකොට අපිට මේ සොරකම සිද්ධ වෙලා අවසන්. මේ නිසා අපේ කරන කෙනාගේ චේතනාව අනුව තමයි මේ ભેදේ සිද්ධ වෙන්නේ. කරන පුද්ගලයා යහපත් චේතනාවකින් සොරසිතක් නොමැති යහපත් චේතනාවකින් මේ දේ සිද්ධ කරා නම් අන්නේ සිද්ධ කිරීමේදී අපි බැඳීමක් තියෙනවා. නමුත් වස්තු හිමියා ඇවිල්ලා ඉල්ලීමක් කරන්න ඕනේ. ඉල්ලීමත් එක්ක තමයි අපි ගෙවි යුතුයද නැද්ද කියන තත්ත්වයටපත් වෙන්නේ. ගෙවන්න බැඳීමක් අපිට තියෙනවා. හැබැයි ඉල්ලුවොත් තමයි දෙන්න ඕනේ. නැත්තම් දෙන්න ඕනේ නැහැ. හැබැයි අපි අපිරිසිදු චේතනාවකින් මේ වස්තුව විනාශ කිරීමේ චේතනාවකින් අපි යම්කිසි අන් අයගේ වස්තුවක් විනාශ කරොත් ඒක ඒ පුද්ගලයා ඉල්ලන්න ඕනේ. ඉල්ලන්න නැතුව වුණත් අපි යාට ගෙවිය යුතු තත්ත්වයක් තියෙනවා. එතකොට මොකද අපි අපිරිසිදු චේතනාවකින් සොරකමකින් කරපු නිසා. හැබැයි ඒ මොහොතේදීත් විනාශ කරන මොහොතේදී අපිට මේක සිදු වෙන්නේ නැහැ. විනාශ කරන මොහොතේදී නෙවෙයි සිදු වෙන්නේ. අර අදාළ පුද්ගලයා එයාගේ දුර්නික්ෂේපේ සිද්ධ කරන මොහොතේ තමයි අපිට සොරකම කියන එක සම්පූර්ණ වෙන්නේ. එතකොට මේ වෙනකොට අපි අවහාර එහෙමත් නැත්නම් සොරකම සිදුවිය යුතු ආකාර 25 යටතේ කතා කරා. පළවෙනියට නානා භණ්ඩ පංචකය කියලා සවිඥානික හෝ අවිඥානික දෙයක් සොරකම් කරන ආකාර 5ක් අපි සාකච්ඡා කරා. ආදීය, හරෙය්‍ය, අවහරෙය්‍ය, ඉරියාපතම් විකෝපීය, තහනාචාවෙය්‍ය කියලා කරුණු 5ක් සාකච්ඡා කරා. ඊට පස්සේ ඒක භණ්ඩ පංචකය කියලා තවත් කරුණු 5ක් සාකච්ඡා කරා. එතනදී අපි කියවා මේක සවිඥානික විතරයි. අවිඥානික දේවල් නැතුව සවිඥානික විතරයි. කියන්නේ පණ ඇති සත්වයන් පිළිබඳව විතරක් සොරකම සිද්ධ වෙන්න පුළුවන් ආකාර 5ක් සාකච්ඡා කරා. ඒ වගේම තුන්වෙනි පංචකය තමයි අපි දැන් කතා කරේ අද සාහත්තික පංචකය කියලා. සාහත්තික පංචකයේ සොරකම සිදු වෙන්න පුළුවන් ආකාර 5ක් අපි කතා කරා. සාහත්තික, ආනත්තිය, නිස්සග්ගිය, අත්සාධක, දුරනික්කේප කියලා. සාහත්තික කියන එක අපි කියනවා සියතින් සොරකම් කිරීම කියලා.
ආනත්තික කියන එක අපි කියව තවත් කෙනෙකුට අනකිරීමකින් අපි සොරකමට අහු වෙන ආකාරය. ඒතර මේ මොහොතේදී සොරකම කරන්න කියලා අන කරනවා නම් කොහොමද? නිස්සග්ගය කියන කාරණේදී අපි සඳහන් කරා එක තැනකදී තව තැනකට භාණ්ඩයක් විසිකිරීම කියන කාරණයක්. එතකොට රේගුවකදී බදු අය කිරීම වාගේ තැනකදී අපි භාණ්ඩයක් අනෙක් අයට පේන්නේ නැති වෙන්න ගේනවා නම් ඒ මොහොතකදී ඒක වරදකට හසු වෙනවා කියන කාරණේ නිසා අපි සාකච්ඡා කරා. ඒ වගේම තමයි අත්සාධක කියන එකේදී මේ අන කරනවා ඒ මොහොතේ නෙවෙයි පසු වේලාවක සොරකම් කරන්න කියලා අන කරොත් අපි කොහොමද වරදට අහු වෙන්නේ කියන එක සාකච්ඡා කරා. දැන් අවසානයෙන් අපි සාකච්ඡා කරා දුරනික්ෂේප කියලා. අයිතිකරුවගේ අදහස අතහැරීමෙන් අපි සොරකමට අහු වෙන ආකාරය. ඉතින් මෙන්න මේ විදිහට සාහත්තික පංචකයේත් සොරකම සිදුවිය හැකි ආකාර පහක් අපිට මේ අදින්නාදාන සිල්පද විවරණය කරද්දී හමු වෙනවා. ඉතින් මේ මොන ආකාරයකට හෝ සොරකමක් සිදු වෙනවා නම් ඒ හැම එකක්ම අදින්නාදාන සිල්පදේ කැඩෙන සොරකමක් බවට පත් වෙනවා. විනය නාම බුද්ධ ශාසනස්සායෝ විනය සම්වරණා දහම් කතිකාවතේ අද දවසේ වැඩසටහන අවසන් කරන්නයි අපි සූදානම් වෙන්නේ. අද දහම් කතිකාවතට පින්වත් දායකත්වය ලබා දුන් පින්වතුන්ට සහ අද දවසේ වැඩසටහන නැරඹූ ශ්‍රවණය කළ ඔබ හැමෝටම පින් අනුමෝදන් කිරීමේ කටයුත්තටයි අපි දැන් යොමු වෙන්න සූදානම් වන්නේ. නොම්බර 49 උඩහේන මැදපතන බදුල්ල ලිපිනේ පදිංචි ජේ.එම්. කරුණාවතී මෑණියන් හා ඇයගේ දියණියන් වන අනෝජා අබේසේකර, සුසීමා අබේසේකර, නිරෝෂා අබේසේකර සහ බෑණනුවන් වන සරත් ජානක, අනුර ශාන්ත, නිමල් ලීලසේන, මිනිබිරියන් වන යොහානි, විමර්ශනා, ඉමේෂි රත්නායක, ඉන්දුමිනි මෙච්චලා හා මුණුබුරන් වන මිහිඳු ජයසංක, දුලක්ෂ රත්නායක, ජනින්දු චමාදිත් යන අය විසින් තමයි අද මේ වැඩසටහන සඳහා පින්වත් දායකත්වයේ ලබා දී තිබෙන්නේ. ඔවුන්ගේ මූලික අරමුණ වී තිබෙන්නේ අද 2022/7/9 දිනට මිය පරලෝ යනට යෙදුණු ඒ වන විට වසර 17ක් සම්පූර්ණ වෙන දෝන බෙනඩික් අබේසේකර පියාණන්ට පින් අනුමෝදන් කිරීම සහ මියග ඥාතීත මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා සිදු කිරීම හා සෙත් ප්‍රාර්ථනා කිරීම. එහෙමනම් පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්නයි අපි සූදානම් වෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ඒ සඳහා වෙන්න අපි ආරාධනා කරනවා. අද දවසේත් විනයෝනාම බුද්ධ ශාසනස ආයු විනය සංවනනා සදහම් කතිකාවතේ පුණ්‍යවන්ත දායකත්වය සපයලා තිබෙනවා. නොම්බර 49/2 උඩහේන මැදපතන බදුල්ල ලිපිනේ පදිංචි ජේ.එම්. කරුණාවතී මෑණියන්, ඒ වගේම ඇයගේ දියණිය වන අනෝජා අබේසේකර, සුසීමා අබේසේකර, නිරෝෂා අබේසේකර, බෑණනුවන් වන සරත් ජානක, අනුර ශාන්ත, නිමල් ලීලසේන, මිනිබිරියන් වන යොහානි විමර්ශනා, ඉමේෂි රත්නායක, ඉන්දුමිනි මෙත්සලා, මුණුබුරන් වන මිනිදු ජයශංක, දුලක්ෂ රත්නායක, ජවිනු චමාදිත් යන අය විසින් දායකත්වයේ සපයලා තිබෙන්නේ. එකතු වෙන්නේ මේ පින්කමට 2022 7 වෙනි මාසේ 9 වෙනි දිනට මියගොස් වසර 17ක් සපිරෙන දෝන බෙනඩික් අබේසේකර කියන පියාණන්ට පින් අනුමෝදන් කරන්නටයි ඒ අයගේ බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. ඉතින් අද දවසෙත් මේ විනය පිටකයේ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට sannivedanaya කිරීම කියන ධර්ම sannivedana කාර්යය බාර අරගෙන ඒ සඳහා අවශ්‍ය දායකත්වය සම්පාදනය කරලා මේ අය ඊටම වටිනා ධර්ම දානමය පින්කමක් සම්පාදනය කරගන්නවා. මේ විනය පිටකයේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ පද්මෙන් දේශනා වෙච්ච දේශනාවක්. ඉතින් මේ දේශනාව අපි සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ දැනගැනීම පිණිස සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට sannivedanaya කිරීම කියලා කියන කාර්යය අතිශය වැදගත් වන මහා නර්ග පුණ්‍ය කර්මයක්, මහා නර්ග ධර්ම දානමය කුසලයක්. ඉතින් මේ ධර්ම දානමය කුසලය සිදු කර ගැනීමෙන් රැස්පත් කරගත්තු මේ උදාාර පුණ්‍ය ධර්ම සමුදාය අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ අභව ප්‍රාප්ත වෙච්චි දෝන බෙනඩික් අබේසේකර, ජේ.එම්. ගංගා ගං ඇති, ආර්.එම්. ලොකුමැණිකා, ජේ.එම්. සේනාරත්න, ජේ.එම්. නන්දාවති, ආර්.එම්. පුංචි බණ්ඩා, ඩබ්ලිව්.පී. ලීලාවති, සෝමපාල අබේසේකර කියන මෙන්න මේ අයට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අපි ඊ타මත් මෛත්‍රියෙන් යුතුව පුණ්‍යානුමෝදනා කරනවා. ඊ타ම වටිනා ධර්ම දානමේ පින්කමක් සිදු කරගත්තා. මේ ධර්ම දානමේ පින්කමෙන් රැස්පත් කරගත්තු උදාාර පුණ්‍ය ධර්ම සමුදාය ඒ නම් සඳහන් කරපු අභව ප්‍රාප්ත වෙච්ච අයට
පරලොවින් පින්පෙත් අනුමෝදන් වීමක් සිද්ධ වේවා. ඒ අය නොලබන ලද සැප සම්පත් ලබාගෙන ලැබූ සම්පත් වඩා වර්ධනය කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම තමයි සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වුණා ජේ.එම්. කරුණාවති මෑණියන්ට නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඉදුමිනී මෙත්සලා, ජවිනු චමාදිත්, දුලත්ස රත්නායක, මිනිදු ජයසංක යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට, ඒ වගේම යොහානි විමර්ශනා තෞෂාල් ඕපාත, ඉමේෂ් රත්නායක යන දරුවන්ගේ රැකී ආරක්ෂා කටයුතු සාර්ථක වෙන්න සහ සුබ අනාගතයක් ලබා ගන්නට, යෂේන් දෙව්මිත් බිරිඳාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න, යහපත් අනාගතය ප්‍රාර්ථනා කරන්නට, පවුලේ සෑම සිළු ඥාතීන් සඳහා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඊ타මත්ම මෛත්‍රියෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සෑම සිළු දෙනාටම සුජීවත්ව සිටින සෑම සිළු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ උදාපත් වේවා. සියලුම යහපත් ප්‍රාර්ථනාවන් තම තමන්ගේ රැකී ආරක්ෂා කටයුතු ආදී සෑම සියල්ලක්මත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම සියල්ලක්මත් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන බලාපොරොත්තු වන ආකාරයෙන් නිවන් මඟ පාරමී ධර්මයන් සම්පාදනය කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ උදාර පුණ්‍ය ධර්මයේ හේතු වේවා වාසනාව වේවා කියලා අපි මෛත්‍රියෙන් යුතුව පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. විනයෝනාම බුද්ධ ශාසනස්ස ආයු විනය සම්වර්ණනා දහම් කතිකාවත අද මේ පුණ්‍යවන්ත භූමියේ සිට හමාර කරන්නයි අපි සූදානම් වන්නේ. මේ කටයුතු සඳහා සුපුරුදු පරිදි පින්වත් දායකත්වයේ ලබා දුන් පින්වත් ස්වාමින් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කළ යුතුයි. උන්වහන්සේ සිදු කරන්නා වූ මේ මෙහෙවර බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා වෙන් සහ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ හිතසුව පිණිසම හේතු වන මහත්ඵල මහානිසංස පුණ්‍ය කර්මයක් මෙයි. එනිසා වෙන උන්වහන්සේට මේ කටයුත්ත වෙනුවෙන් ලබා දෙන දායකත්වයේ සඳහා වෙන් අපි බැති සිතින් පුණ්‍ය අනුමෝදනා කළ යුතුයි. ඔබ මම මේ කාලයේ පුරාවට සංසාරයේ පුරාවට රැස් කරගත්තා වූ සියලු කුසලානුකුසල සම්භාරයන් උන්වහන්සේට අනුමෝදන් වෙත්වා. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය තිරදීවනේ සාක්ෂාත් වේවා. දීර්ඝායුෂ සැලසේවා. සාදු සාදු සාදු. උන්වහන්සේට තෙරුවන් සරණ. ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාදය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම රැකවරණය සහ නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒත් එක්කම නම් අපි වැඩසටහන අද දවසේ හමාර කරනවා. ලබන සතියේ සෙනසුරාදා උදෑසන 8ට බෞද්ධ නාලිකාව සමගින් සම්බන්ධ වන්න. විනෝ නාම බුද්ධ ශාසනස්ස ආයු විනය පිටකයේ විනය කරුණු විග්‍රහ කරන විස්තර කරන විනය කරුණු පිළිබඳව දැනුම වඩා දියුණු කරන විනය සම්වරණා දහම් කතිකාවත සමගින් ඔබ සැමට තෙරුවන් සරණයි.